නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඉතින් කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි මේ සංසාරේ ගමන් කරන ලෝක සත්වයාට දුකින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි හැමදෙනාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වීම නිසා පින්වත් මහණෙනි, ඔබත් මාත් අපි මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදී මෙරි ගමන් කරමින් ඉනවා. එතකොට එහෙනම් මේ සංසාරයෙන් නිදහස් වෙන්න බැරුව සංසාරේ දිගින් දිගටම ඉපදී මෙරි යන්න වෙලා තියෙන හේතුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච එක. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන නුවණ තියෙන පුද්ගලයෙකුට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් කල්පනා කරන්න පුළුවන්. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් කල්පනා කරන ශ්‍රාවකයාට ප්‍රඥාව උපදව ගන්න පුළුවන්. අන්නේ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ ගෙවාගෙන යන දීර්ඝ සංසාර ගමනින් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ එකම එක කාරණාවක් සඳහා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ දෙව් මිනිස් ලෝකයාට කියලා දෙන්නේ. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ විවෘත කරලා, ඉස්මතු කරලා, බෙදා දක්වලා ඊටාම පැහැදිලි විදිහට දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඉතින් සම්මා සම්බුදු කෙනෙක් ගුරු උපදේශ නොමැතිව තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට පුළුවන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් අරගන්න. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් නම් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් අරගන්න මහන්සි ගන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් කල්පනා කරන්න මහන්සි අරගන්න ඕන. ඒ වගේමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න අපි කවුරුත් මහන්සි අරගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි දන්නවා ඉස්සෙල්ලාම දේශනා කළේ ධම්සක් පැවතුම් සූත්‍රය. එතකොට ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තරය.
ඉතින් එහෙනම් ඒකෙන් හොඳටම අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද කියන එක. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙන ගන්න ඕනේ. ඉතින් චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. පින්වත් මහණෙනි, කුමක්ද මේ දුක නම් වූ ආර්ය සත්‍ය? ඒ කියන්නේ දුක කියලා කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛ, ඉපදීම දුක. දැන් පින්වත්නි, අපි හැමදෙනාම අද මේ ඇවිල්ලා මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්නේ. එතකොට අපි කලින් ජීවිතේ කොහේ හරි තැනක වාසය කළා. ඒ වාසය කළා මරණයටපත් වුණාට පස්සේ අද අපි මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා මිනිස් විදියට ඉපදිලා ඉන්නවා. එතකොට මේ මනුෂ්‍ය ලෝකේ උපන්න නිසා අපි නොයේ දුක්ඛම් කටළු විඳිනවා. පව්වෙන්, වැස්සෙන්, පිපාසයෙන්, බඩගින්නෙන් දුක් විඳිනවා. යුද කෝලහල වලට මැදිහත් වෙනවා. වසංගත රෝග වලට මැදිහත් වෙන්න වෙනවා. සමාජයේ නොයේ කැළඹීම් වෙනවා. හොරහතුරු කරදර, ගුටි බැට, නිന്ദා අපහාස, මේ සෑම දෙයකටම අපි ගොදුරු වෙනවා. එතකොට මේ වගේ අපේ හිතේ දුකක් උපද්දවන. එතකොට මේ ඔක්කොම කරදර තියෙන්නේ ඉපදීම නිසායි, මනුෂ්‍ය ලෝකේ උපන්න නිසා. එතකොට අපිට පේනවා එහෙනම් මනුෂ්‍ය ලෝකේ ඉපදීම කියලා කියන්නේ දුකට අයිති කාරණාවක්. එතකොට අපි මේ ගෙවාගෙන යන සංසාරෙදී හැමදාම මනුෂ්‍ය ලෝකේ පමණක් උපදිනව නෙමෙයි. මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ ගෙවාගෙන යන සංසාරෙදී වැඩිපුරම කාලයක් ගත කරලා තියෙන සතර අපායි. එහෙනම් මනුෂ්‍ය ලෝකේ පමණක් නෙමෙයි, තව ගිහින් උපදින්න පුළුවන් പ്രേත ලෝකේ, പ്രേතයන් අතර ගිහින් උපදින්නත් පුළුවන්. දැන් පින්වත්නි, සමහර අය പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරය, දිව්‍ය ලෝක මේ වගේ දේවල් පිළිගන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ඒ අය කියනවා දැකලා නැහැ. අපි මුලින් තේරුම් ගන්න ඕන කාරණාව, අපේ මේ ඇස් දෙකට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පෙනින්නේ. අපේ මේ කන් දෙකට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වැටහෙන්නේ නැහැ. අපේ මේ නාසයට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දැනෙන්නේ නැහැ. අපේ දිවට, කයට, මනසට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගෝචර වෙන්නේ. අපේ ඇස් දෙකට පෙනෙන ඊටාම ටිකයි. අපට නොපෙනෙන පරාසය ගොඩක් වැඩි. අපේ කන් දෙකට ඇහෙන්නේ ඊටාම ටිකයි. අපේ කන් දෙකට ඇහෙන්නේ නැති පරාසය ගොඩක් තියෙනවා. දැන් බලන්න පින්වත්නි, අපි මේ දිනවල මේ වෛරසයක් නිසා දුක් විඳිනවා. වෛරසයක් නිසා අපහසුතාවයටපත් වෙලා තියෙනවා. අපිට සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියපු විදිහට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒ මොකද හේතුව? වෛරසයක් ඉන්නේ. එතකොට මේ වෛරසය අපි කවුරුවත් ඇහෙන් දැක්කේ නෑ. නමුත් මේ වෛරසය අපි ඇහෙන් දැක්කේ නැති වුණාට මේ වෛරසය ආසාදනය වුණාම සමහර අය උස්ම ගන්න බැරුව දඟලනවා. සමහර අය මැරිලා වැටෙනවා. නොඑක අපහසුතාවයන්ටපත් වෙන. එහෙනම් අපට පේනවා ඇහැට නොපෙනෙන වෛරසයක් නිසා අපේ මේ භෞතික ශරීරයට අනතුරක් කරන්න පුළුවන්. එහෙනම් ඒකෙන් පැහැදිලි හොඳටම අපේ ඇස් දෙකට නොපෙනෙන පරාසයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ මේ പ്രേත ලෝකය කියන එකත් අපේ ඇස් දෙකට පෙනෙන එකක් නෙමෙයි. නමුත් යම් අවස්ථාවල අපට ප්‍රේතයන්ගේ කරදර නිසා මිනිස්සු අපහසුතාවයට පත් වෙන අවස්ථා ගැන අහන්න දකින්න ලැබෙනවා. එතකොට ඒවට නිසි පිළියම් කරාම ඒගොල්ලොන්ට මේ කරදර වලින් නිදහස් වෙන්නත් පුළුවන්.
එහෙනම් ඒකෙන් පෙන්වන දෙයක් තියෙනවා. අපිට මේ ලෝකේ අපේ ඇස් දෙකට නොපෙනෙන පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් අපිට කරදර කම්කටොළු වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට පුළුවන් අපිට බලපෑමක් කරන්න. ඉතින් මේ പ്രേත ලෝකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක කොටසක් ඉන්නවා. පිපාසයෙන් බඩගින්නෙන් දුක් විඳින පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහර ප්‍රේතයන් ඉන්නවා යොදුන් ගණන් දිග විශාල ශරීර තියෙන. හැබැයි ඉදිකටු සිදුරක් වගේ පුංචි කටක් තමයි තියෙන්නේ. ඉතින් කොච්චර වතුර බීවත් පිපාසය සංසිඳෙන්නේ නැහැ. කොච්චර අර ඉදිකටු සිදුර වගේ පුංචි කටින් කෑවත් ඒකේ කුසගින්න සංසිඳෙන්නේ නැහැ. එතකොට പ്രേත ලෝකේ උපන්න දවසේ ඉඳන් පිපාසයෙන් බඩගින්නින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් ඒක මහ විශාල දුකක්. තව പ്രേත කොට්ටාසයක් ඉන්නවා ගිනි දැල් වලින් පිච්චි ජීවත් වෙනවා. කොහොමද? හිස පැත්තෙන් ගිනි ජාලාවල් ලැබිලිලා කකුල් පැත්තට යනකම් එවිලීගෙන යනවා. ඊට පස්සේ කකුල් පැත්තෙන් ගිනි ඇවිලිලා හිස පැත්තට එනකම් ගිනි ඇවිලීගෙන එනවා. දෙපැත්තෙන්ම ඇවිලිලා මැදට එනකම් එනවා. මේ විදිහට නොයේ ගිනි ජාලාවල් වලින් පිච්චි ජීවත් වෙන പ്രേත කොට්ටාසයක් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ට කන්න බොන්න හම්බ වෙනවා. හැබැයි මොනවද? කෙල, සෙම, සොටු, අසුචි, මල මූත්‍ර ආදී මිනිස්සු ඉවතලන පිළිකුල් දේවල් ආහාරයට අරගෙන ජීවත් වෙන പ്രേත කොට්ටාසයක් ඉන්නවා. එතකොට මේ වගේ පිළිකුල් දේවල් අනුභව කරන්න වෙනවා නම් ඒක දුකක්. අපි දන්නවා මනුස්ස ලෝකේ කන්න බොන්න නැතුව ඩස්බින් වල තියෙන ඒවා අරගෙන ඉඳුල් ආහාර පිළිකුල් දේවල් අරගෙන කාලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මනුස්ස ලෝකෙත් මෙහෙමනම් പ്രേත ලෝකේ මේ වගේ පිළිකුල් දේවල් අනුභව කරන පිරිසක් ඉන්නවා කියන එක අපට තේරුම් ගන්න පහසුයි. ඊළඟට තව പ്രേත කොට්ටාසයක් ඉන්නවා. ඊටාම ස්වල්ප දෙනෙක් අපි දෙන්න පිනක් අනුමෝදන් වෙලා එයින් යැපෙන පිරිසක් ඉන්නවා. හැබැයි මේ පින් අනුමෝදන් කරනවා කියන එක ඊටාම දුර්ලභ දෙයක්. බොහෝම ස්වල්ප දෙනයි දන් පැන් ආදී පූජා කළා තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ. එතකොට එහෙම පින් අනුමෝදන් කරන්න කෙනෙක් නැත්තම් එයාට പ്രേත ලෝකයේ දුකසේ වාසය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් පින්වත්නි പ്രേත ලෝකයේ ඉපදීම දුකට අයිති දෙයක්. ඊළඟට තව උපදින තැනක් තමයි අසුරාපාය. අසුරාපාය කියන්නේ සතර අපායින් එකක්. ඊටාම දරුණු පිරිසක් තමයි අසුරයන් කියලා කියන්නේ. නමුත් ඊටාම දුකසේ තමයි මේ පිරිස වාසය කරන්නේ. ඒ නිසා අසුරාපාය ඉපදීම දුකටයි අයිති. ඊළඟට තව උපදින්න තියෙනවා තිරිසන් ලෝකේ. ඉතින් තිරිසන් ලෝකේ කියන එක අපේ ඇස් දෙකට පෙනෙනවා. අපේ ඇස් දෙකට පෙනෙන තිරිසන් සත්තුත් ඉන්නවා. අපේ ඇස් දෙකට නොපෙනෙන තිරිසන් සත්තුත් ඉන්නවා. අපේ ඇස් දෙකට පෙනෙන තිරිසන් සත්තුන්ගේ ජීවිත දිහා අපි අරන් බැලුවොත් හැම තිස්සෙම ජීවිත බයකින් ජීවත් වෙන්නේ. බයෙන් තැති ගැනීමෙන් තමයි ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකේ තියෙන එකිනෙකා කා කොටාගෙන ජීවත් වෙන ලෝකයක්. පිපාසයට වතුර ටිකක් බොන්න හොයාගෙන යනකොට අන්න එතෙන්ද වෙලා ඉන්නවා අර වතුර බොන්න එන සත්තු දැහැ ගන්න තව කෙනෙක්. කුසගින්නට ආහාරයක් හොයාගෙන යනකොට එතෙන්ද වෙලා ඉන්නවා අර ආහාර ගන්න ඉන්න සත්තු ගොදුරු කරගන්න තව සතෙක් බලාගෙන. එතකොට තිරිසන් ලෝකේ කිසිම සැනසීමක් නැහැ. තිරිසන් සත්තු ලෙඩ වෙනවා, අතපය කැඩෙනවා, යාන වාහන වලට අහු වෙනවා. නමුත් බෙහෙත් තරම් දෙන්න කියලා කෙනෙක් නැහැ. ඊළඟට කෑම බීම ගෙනත් දෙන්න කියලා කෙනෙක් නැහැ. ඊළඟට දැන් අපිට පින්වත්නි අපිට අසනීපයක් හැදුනොත් දුකක් කරදරයක් ආවොත් අපිට තව කෙනෙකුට ගිහින් පිහිටක් ඉල්ල ගන්න පුළුවන්. වචනයෙන් කියලා මට මේ වගේ අසනීපයක් තියෙනවා මේකට උදව් කරන්න කියලා කියන්න පුළුවන්. ඒ අපේ මනුස්ස ලෝකේ වචන කතාබස් කරන නිසා
නමුත් තිරිසන් ලෝකෙ එහෙම නැහැ. තිරිසන් ලෝකේ අදහස් වමාරු කරගන්න විදියක් නැහැ. එතකොට ඒ සත්තු තනියම මහ විශාල දුකක් විඳින්න ඕන. ඉතින් එහෙනම් අපිට පේනවා පින්වත්නි තිරිසන් අපායේ ඉපදීම දුකක් කියලා. එතකොට දහස් සංඛ්‍යාත පිරිසක්, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගණනින් ප්‍රමාණ කරන්න බැරි තරම් පිරිසක් තිරිසන් ලෝකෙ ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ඉතින් එහෙනම් තිරිසන් ලෝකේ ඉපදීම කියන්නේ දුකට අයිති දෙයක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තනිකරම දුක් විඳින්න සකස් වෙච්ච ලෝකයක් තියෙනවා. ඒ තමයි නිරය. දැන් අපි පොළොව හාරනකොට පොළොව ඇතුලේ සත්තු ජීවත් වෙනවා. ගස් කොටන් දිරලා යනකොට ඒ වගේ සත්තු ජීවත් වෙනවා. මලමිනි කුණු වෙලා යනකොට ඒ වගේ සත්තු හැදෙනවා. අහසේ සත්තු ඉන්නවා, දියේ සත්තු ඉන්නවා. මෙන්න මේ වගේ ගිනිදැල් අතරේ ජීවත් වෙන සත්තු කොටසකුත් ඉන්නවා. ලෝදියවල පැහි ජීවත් වෙන සත්තු කොටසක් ඉන්නවා. ඒ තමයි නිරේ උපන්නයි. එතකොට ලෝදියවල වල පැහෙන්න වෙනවා. ගිනි අඟුරු කඳු වල ඇවිද්දවනවා. තියුණු ආයුධ වලින් අතපය කපලා දානවා. කර්මානුරූපව මැවෙන ගිජු ලිහිනියන්, ඊළඟට දඩ බල්ලෝ ඇවිල්ලා මස් කඩාගෙන කනවා. මේ වගේ මහ විශාල දුකක් විඳින්න ඕන නිරේ උපන්නාම. බුදුරජාණන් වහන්සේ මේ නිරේ උපන්න කෙනෙක් විඳින දුක ගැන සම්පූර්ණ විස්තරයක්, ලොකු විස්තරයක් සඳහන් කරනවා දේවදූත කියන සූත්‍රයේ. ඉතින් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි මම මේ නිරේ ගැන විස්තර කිව්වේ කාගෙන්වත් අහලා නෙමෙයි කිව්වා. මේ සම්බුදු netin දැකලා තමයි මේ විස්තරය කියන්නේ කිව්වා. ඉතින් පින්වත් මහණනි මේ නිරේ උපන්න නිර සත්වයන් විඳින දුක ගැන දකින නිරේ ඉන්න පිරිස කල්පනා කරනවා කියනවා. යම රජුරු කල්පනා කරනවා කියනවා අනේ මමත් දවසක මනුෂ්‍ය ලෝකේ උපදිනවනම් මඩත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න හම්බෙනවනම් මමත් ඒ ධර්මයේ පුරුදු කරනවා. මේසා විශාල දුකින් ඈතර වෙන්න මමත් මහන්සි ගන්නවා කියලා යම රජුරු කල්පනා කරනවා කියලා. එතකොට බලන්න පින්වත්නි එහෙනම් නිරේ ඉපදීම කියන්නේ දුකට අයිති දෙයක්. එතකොට නිරේ ඉපදීම දුකක්, තිරිසන් ලෝකේ ඉපදීම දුකක්, අසුර අපායේ ඉපදීම, പ്രേත ලෝකේ ඉපදීම, මනුෂ්‍ය ලෝකේ ඉපදීම දුකක්. ඒ වගේමයි තව අපි ගිහිල්ලා දිවි ලෝකේ දෙවියන් අතරින් උපදිනවා. කලාතුරකින් කෙනෙක් පින්දහම් කරගත්ත කෙනෙක් දෙවියන් අතර ගිහින් උපදිනවා. එයා රැස් කරගත්ත පින නිසා කෑම බීම ආදී පහළ වෙනවා. දිව්‍ය මාලිගා පහළ වෙනවා. දසිදස්සන් උපස්ථාන කරන්න පිරිස පහළ වෙනවා. නමුත් පින්වත්නි ඒ පින ගෙවිලා අවසන් වෙද්දී නැවත කර්මානුරූපව සතර අපායට වැටෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ කියන්නේ සදාතනික තැනක් නෙමෙයි, නිත්‍ය තැනක් නෙමෙයි. එහෙනම් යථාර්ථයක් විදිහට ගත්තොත් දිව්‍ය ලෝකේ ඉපදීමත් දුකට අයිති දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසයි දේශනා කළේ ජාතිපි දුක්ඛං කියලා. ඉපදීම දුකක් කියලා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජරාපි දුක්ඛ. ජරාවටපත් වීම දුකක්. මොකද්ද මේ ජරාවටපත් වීම කියන්නේ? කළු පාට තියෙන කිස් සුදු පාට වෙනවා. දත් ටික වැටිලා යනවා. හැම රැලි වැටෙනවා. ඇඟපත කුඩු වෙලා යනවා, වැහැරිලා යනවා. ජරා ජීර්ණ වෙලා ලෙඩ ඇඳට වැටෙන තත්ත්වයට එනවා. එකතෙන් වෙනවා. ඒ කියන්නේ මේ ශරීරයේ එන්නේ දිරලා යනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා. කන් ඇහෙන එක දුර්වල වෙනවා. මේ විදිහට ඉන්ද්‍රියන් මෝරලා ගිහිල්ලා දුර්වල වෙනවා. මේ තමයි ජරාවටපත් වීම. එතකොට අපේ කෙස් පැහෙනකොට, දත් වැටෙනකොට, හැම රැලි ගහනකොට
කාගේවත් හිතේ සතුටක් උපදින්නේ. හැමෝගෙම හිතේ උපදින්නේ දුකක්. විඳ දරා ගන්න බැරි තරම් විශාල දුකක් උපදිනවා. එතකොට ඒකට පිළියම් කරන්න මිනිස්සු දඟලනවා. එහෙනම් ජරාවට පත්වීම කියන්නේ දුකට අයිති දෙයක්. අපට නිතරම පේනවා වයසට ගියපු අය, එකතෙන් වෙච්ච අය, මල මූත්‍ර ගොඩේ වැටිලා ඉන්න අය අපට අහන්න දකින්න ලැබෙනවා. ඒ දකිද්දී අපි කල්පනා කරන්න ඕනේ මටත් මෙහෙම වෙනව නේද? මේ උත්පල වෙලා ජරාවටපත් වෙලා ඇඳේ වැටිලා ඉන්න පුද්ගලයාටත් මං වගේ තරුණ කාලයක් තිබුණා නේද? මං වගේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් කාලයක් තිබුණා නේද? ඒ කාලේ ගෙවිලා අවසන් වෙලා ජරා ජීර්ණ වෙලා නේද කියලා කල්පනා කරන්න ඕනේ. ඉතින් පින්වත්නි, ජරාවටපත් වීම විසින් අපේ හිතේ සතුටක් ඇති කරවන්නේ, දුකක් උපද්දවන්නේ. තනියෙන් උහුලා ගන්න බැරි තරම්, විඳ දරා ගන්න බැරි තරම් මහ විශාල දුකක් අපේ හිතේ ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ රෝග හැදීම දුකක්. දැන් අපි ලෙඩ වෙච්ච අය දැකලා තියෙනවා, බරපතල අසනීප වලට ගොදුරු වෙච්ච අය අපි දැකලා තියෙනවා. මේ අපිත් එක්ක එකට කතා බස් කරමින් හිටපු අය, එකට වැඩපොළ කරමින් හිටපු අය පිළිකා හැදිලා කොහොම අසාධ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඊළඟට දියවැඩියා වගේ රෝගාබාධ හැදිලා ජීවත් වෙලා ඉඳන්දිම තමන්ගේ ශරීරේ කොටස් කුණු වෙලා යනවා, පණුව වෙහනවා, නරක් වෙනවා, අතේ පයේ කෑලි කපන්න සිද්ධ වෙනවා. මේ වගේ දරුණු රෝගාබාධ වලට ගොදුරු වෙනවා. එතකොට මේ අපි දන්නවා අපිට පුංචි උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් අපිට ලොකු අපහසුතාවයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. එතකොට මේ වගේ ලොකු රෝගාබාධයක් හැදුනොත් එහෙම ඊටාම දුකසේ තමයි වාසය කරන්න වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් අරගන්න, ලෙඩ රෝග හැදීම කියලා කියන්නේ දුකට අයිති දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණම්පි දුක්ඛ, මරණයටපත් වීම දුකක්. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ගෙවයාගෙන ඉන්න සංසාරෙදී සත්තු මරලා, මිනිස්සු මරලා, රජ්ජුරුවන්ට අහු වෙලා, ආණ්ඩුවට අහු වෙලා බෙලි කැපුම් කද්දි, දඬුවම් විදිහට විසගසා දාද්දි ඒ ගලාගෙන ගියපු ලේ එකතු කරා නම් මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට එක පුජ්‍යලයක් මේ සංසාරෙදී මිනිස්සු මරලා ඒකට දඬුවම් විදියට කී පාරක් බෙලි කැපුම් කාලා මැරිලා තියෙනවා. ඊළඟට මේ ගෙවාගෙන ඉන්න සංසාරෙදී අපි හොරු වෙලා ඉඳලා රජ්ජුරුවන්ට අහු වෙලා හිසගසා දාද්දි ගලාගෙන ගියපු ලේ එකතු කරා නම් මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියනවා. එතකොට එහෙනම් අපි හොරු වෙලා ඉඳලා දඬුවම් විදියට බෙලි කැපුම් කද්දි කී පාරක් කාලා මැරිලා තියෙනවද බෙලි කැපුම්? එතකොට එහෙනම් මේ සංසාරේ අපි අනන්ත අප්‍රමාණ මරණයෙන් පීඩාවටපත් වෙලා තියෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා රෝගාබාධ වෙලා අසනීප වෙලා අසාධ්‍ය වුණ දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේට පණිවිඩයක් යවුවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමා බැහැ දකින්න අනුකම්පාවෙන් සිටුමාලිගාවට වැඩියා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, සිටුතුමනි, පහසුවෙන් යැපෙන්න පුළුවන්ද? රෝගාබාධ වල අඩුවීමක් දකින්න තියනවද? එතකොට අනාථ පිණ්ඩික සිටුතුමා කිව්වා, අනේ ස්වාමීනි, මගේ රෝගේ එන්න උත්සන්න වෙනවා, ඉවස ගන්න හරි අපහසුයි, මගේ මේ හිසෙන් වේදනාවක් එනවා කිව්වා. හරියට හිස වටේට ලණුපටක් දාලා ඒක ලීයක් දාලා කරකවද්දි, චිටි චිටි ගාලා කරකවද්දි හිසේ කොයි වගේ වේදනාවක් ඇති වෙනවද? අන්න ඒ වගේ වේදනාවක් මගේ මේ හිසේ ඇති වෙනවා කිව්වා. ඊළඟට හරක් මරණ කෙනෙක් තියුණු පිහියක් අරගෙන හරකගේ බඩ ඇතුළට දාලා බුකු බඩවැල් කපද්දි යම් වේදනාවක් ඇති වෙනවද? අන්න ඒ වගේ වේදනාවක් මගේ මේ කුසේ ඇති වෙනවා කිව්වා. ඉවස ගන්න හරි අපහසුයි කිව්වා. ඊළඟට ස්වාමීනි ලොකු ගිනි මැලයක් ගහලා
අත් දෙකේනුයි කකුල් දෙකේනුයි දෙන්නේ කල්ලාගෙන ඒ ගිනි මැලේ උඩින් අල්ලනවා වගේ තවනවා වගේ මහ විශාල කායික දාහයක් මගේ මේ ශරීරයේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට කියලා එතකොට බලන්න මරණාසන්න වෙනකොට කෙනෙකුට කොයි වගේ වේදනාවක් විඳින්න සිද්ධ වෙනවද? එතකොට අපි දැන් මේ මනුස්ස ලෝකේ ඇවිත් ඉන්න අපිට මේ මනුස්ස ලෝකේ කවදා හරි දවසක මරණයට මුහුණ දෙන්න වෙනවා. ඒක තව මොහොතකින් වෙන්න පුළුවන්. දවස් කිහිපයකින් මාසකින් දෙකකින් වෙන්න පුළුවන්. කෙසේ හෝ අපි අනිවාර්යයෙන්ම මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මරණයේ වේදනාව අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මරණයටපත් වීම දුක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්පියේහි සංපයෝගෝ දුක්ඛ. අප්‍රියයන් හා එක්වීම දුක. දැන් පින්වත්නි සමහර වෙලාවට අපිට රැකී ආරක්ෂාදී කරන තැන්වල අපි අකමැති පුද්ගලයෝ ඉන්නවා. ඊළඟට අකමැති පුද්ගලයන් එක්ක විවාහ වෙන්න වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ, ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙනවා. අසල්වාසීන් ඉන්නවා හරියට කරදර කරන අය. ඉතින් මේ මිනිස්සුත් එක්ක අපිට සමාජයේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ වගේ අකමැති පුද්ගලයන් එක්ක වාසය කිරීම දුකක්. ඊළඟට අප්‍රිය අමනාප රූප දකින්න වෙනවා. අප්‍රිය අමනාප දේවල් අහන්න සිද්ධ වෙනවා ජීවිත කාලෙම. ප්‍රියමනාප දෙයක් අත්විඳින්න හම්බෙන්නේ නැහැ. දැන් තිරිසන් ලෝකේ තිරිසන් සත්තුන්ට ගොඩක් මේක තියෙනවා. නිරේ උපන්න අයට අප්‍රිය අමනාප දේවල්මයි දකින්න හම්බෙන්නේ. අප්‍රිය අමනාප ශබ්දමයි අහන්න හම්බෙන්නේ. අප්‍රිය අමනාප ගන්ධයන්මයි විඳින්න තියෙන්නේ. අප්‍රිය අමනාප රසයන්මයි විඳින්න තියෙන්නේ. කයට දැනෙන පහසත් ඊටාම කටුක පහසක්. එතකොට එහෙනම් අප්‍රියයන් හා එක්වීමේ දුක වචනින් කියලා ඉවර කරන්න බැරි තරම් විශාල දුකක්. එතකොට මේ සංසාරේ යද්දී අපිට මේ දුක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පියේහි විප්පයෝගෝ දුක්ඛ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. කවුද අපිට ඉන්න ප්‍රිය අය? අපේ අම්මා තාත්තා, ඥාතීන්, දුව දරුවන්, අසල්වාසී හිතවත් අය. ඉතින් මේ අයත් එක්ක එකට වාසය කළාට අපිට සදාහට මේ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔබ දැකලා ඇති මරණාසන්න වෙලා ඉන්න වෙලාවට මේ මරණයටපත් වෙන්න ඉන්න අය කියනවා අනේ උඹලා දාලා යන්න බෑ, මේ දුව දරුවෝ දාලා යන්න බෑ කියලා අඬනවා. ඒ මොකද හේතුව? එයා දන්නවා එයා තව ටික මොහොතකින් මේ සියලු දෙනාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. නැවත කිසි දවසක ආයේ මුණ ගැහෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැන කල්පනා කරද්දී මහා විශාල දුකක් ඇති වෙනවා. එහෙනම් පියේහි විප්පයෝගෝ දුක්ඛ කියන්නේ ඒ වගේම දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි මේ ගෙවාගෙන ඉන්න සංසාරෙදී අම්මා මරණයටපත් වුණාට පස්සේ දුකටපත් වෙලා අඬපු කඳුළු එකතු කරා නම් මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපේ පියා මරණයටපත් වෙද්දී සහෝදරයන් සහෝදරිය දුව දරුවන් මරණයටපත් වෙද්දී අපි අඬපු කඳුළු එකතු කරා නම් මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. එතකොට ඒසා දුකක් අපි විඳලා තියෙනවා මේ සංසාරෙද්දී. එච්චර දුකක් අපි මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී අත්විඳලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කැමැති දේ නොලැබීම දුකක්. දැන් අපිට මෙහෙම දුක ගැන කතා බස් කරද්දී අපට හිතෙනවා අනේ ඊළඟ පාර කොහෙවත් උපදින්න නැත්නම් හොඳයි කියලා. ආසාවක් කැමැත්තක් උපදිනවා. නමුත් කැමැති වුණ පමණින් ඒක ලබන්න බෑ. ඊළඟට අපිට හිතෙනවා අනේ මම ජරාවටපත් වෙන්නේ නැත්නම් හොඳයි කියලා. නමුත් ඒ කැමැති වුණාට ලබන්න බෑ. අනේ මට මේ වගේ දරුණු රෝගාබාධ හැදෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒක කැමැති වුණාට ලබන්න බෑ. අනේ මමත් මරණයටපත් වෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා. මේ දරුමල්ලුත් එක්ක හැමදාම කාලා බීලා සන්තෝෂයෙන් ඉන්න තියෙනවනම් හොඳයි කියලා හිතෙනවා. ආසාවක් උපදින. නමුත් ඒක කැමැති වුණාට ලබන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා කැමැති දේ නොලැබීම දුක.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කිව්වොත් මේ හටගෙන වෙනසී යන පංච උපාදානස්කන්ධේ දුකක් කියනවා. මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. එතකොට පින්වත්නි නුවණින් කල්පනා කරන කෙනෙකුට මේ කියපු එකක්වත් දුක නෙමෙයි, දුකට අයිති නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. නුවණ තියෙන කෙනෙකුට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඊළඟට මේ අර වෙන දුකක් තියෙනවා කියලා පණවන්නත් බෑ. මේ එක කාරණාවක්වත් දුකට අයිති නෑ, සැපයටයි අයිති කියලා කාටවත් කියන්න බෑ. ඊළඟට මේක කාලයකට අයිති දෙයක් නෙමෙයි. අතීතයට විතරයි මේක, අනාගතයට ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. අනාගතෙත් ඉපදීම දුකක්, අනාගතෙත් වයසට යෑම දුකක්, අනාගතෙත් ලෙඩවීම දුකක්, අනාගතෙත් මරණයටපත් වීම දුකටයි අයිති. ඉතින් මේ දුක්ඛාර සත්‍ය ගැන අපි නිතර නිතර කල්පනා කරන්න ඕන, නුවණින් කල්පනා කරන්න ඕන. මොකද හේතුව මේ දුක ගැන කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. වෙන කිසි දෙයකින් හම්බෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවැනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය. කුමක් නිසාද දුක හටගන්නේ? තණ්හාව නිසා. බුදුරජාණන් වහන්සේ තන දේශනා කළ ඒ තන සතුටින් පිළිගන්න ගිය තන හිත ඇලෙන යම් තණ්හාවක් තියෙනවනේ, අන්නේ තණ්හාව විසින් තමයි දුක උපද්දවන්නේ. එතකොට තණ්හාව නිසාමයි, තණ්හාව කියලා කියන්නේ ආසාවට. එතකොට ආසා කරන දෙයක් මුල් කරගෙනමයි අපේ හිතේ දුක උපදින්නේ. ඊළඟට තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක නිරුද්ධ වීම නම් ආර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යෝ තස්සායව තණ්හාය ආශේෂ විරාග නිරෝධ. ඉතින් අර ගිය තන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් ඇද්ද, අන්නේ තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ වීමක් ඇද්ද, විරාගයට පත්වීමක් ඇද්ද, මේ තමයි දුක්ඛ නිරෝධය කියනවා. දුක නිරුද්ධ වීම. එතකොට පින්වත්නි දැන් මේ කරුණු දෙක තේරුම් ගන්න. දුක හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නිසා නම් දුක හටගන්නේ, තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි දුක නිරුද්ධ වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න භද්‍රක ගාමිණී කියලා කෙනෙක් ආවා. ඒ ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා, භාග්‍යවතුන් වහන්සේ මට දුක හටගන්න විදිහත් දුක නැති වෙන විදිහත් කියලා දෙන්න කිව්වා. බලන්න එතකොට ප්‍රඥාවන්ත පුද්ගලයා අහන ප්‍රශ්න. එයා රටේ ලෝකේ තියෙන වල්පල් නෙමෙයි කතා කරේ. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න දේවල් නෙමෙයි අහන්නේ. එයා ඇහුවේ මට දුක හටගන්න විදිහත් දුක නිරුද්ධ වෙන විදිහත් කියලා දෙන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භද්‍රක යම් පුද්ගලයෙකුට කරදරයක්, විපතක්, මරණයට පත්වීමක් සිද්ධ වුණා කියලා ඔබට ආරංචි වුණොත් එහෙම ඔබේ හිතේ දුකක් හටගන්න පුද්ගලයෝ මේ ගමේ ඉන්නවද කියලා ඇහුවා. එතකොට මේ ගාමිණී කියනවා, භාග්‍යවතුන් වහන්සේ එහෙමයි. මගේ අඳුරන නෑදෑයෝ ඥාතීන් ඉන්නවා. ඒ වගේ අය කෙනෙකුට කරදරයක්, විපතක් වුණා, මරණයටපත් වුණා කියලා ආරංචි වුණොත් එහෙම මගේ හිතේ විශාල දුකක් හටගන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භද්‍රක ගාමිණී යම් කෙනෙකුට කරදරයක්, විපතක් වුණා කියලා ආරංචි වුණොත් එහෙම විශේෂයෙන් දුකක් හටගන්නේ නැති අයත් මේ ගමේ ඉන්නවද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මම අඳුරන්නේ නැති අය. මම දන්නේ අඳුරන්නේ නැති, කිසි සම්බන්ධයක් නැති කෙනෙක් මරණයටපත් වුණා, විපතටපත් වුණා, කරදරයක් වුණා කියලා ආරංචි වුණොත් එහෙම විශේෂයෙන් දුකක් හටගන්නේ නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා භද්‍රක, එතකොට මේකට හේතුව මොකද? කෙනෙකුට කරදරයක් වුණා කියලා ආරංචි වෙනකොට ඔබේ හිතේ දුකක් හටගන්නත්, තව කෙනෙකුට කරදරයක් වුණා කියලා ආරංචි වෙනකොට එහෙම විශේෂ දුකක් හටගන්නේ නැති වෙන්න හේතුව මොකද?
අනේ භාග්‍යතුන් වහන්සේ අපිත් එක්ක කිසි සම්බන්ධයක් නැති, තණ්හාවක් නැති, ආදරයක් ඇල්මක් නැති අය මරණයටපත් වුණා, විපතටපත් වුණා කියලා ආරංචි වුණාට දුකක් හටගන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් භද්‍රක ඔබම තේරුම් අරගන්න කිව්වා. දුක හටගන්න විදිහත් දුක නිරුද්ධ වෙන විදිහත් ඔබම තේරුම් අරගන්න කිව්වා. දැන් පින්වත්නි අපි ගත්තොත් මෙහෙම ඔන්න අපි හිතනවා වාහනයක් ගන්නම් කියලා. එහෙම නැත්නම් හොඳ ගියක් ගන්නම් කියලා. එතකොට අපි මොකද කරන්නේ? ටික මුදල් එකතු කරනවා. එකතු කරලා අපි වාහනයක් අරගන්න යනවා. ගිහිල්ලා අපිට හරියන විදිහට අපේ කැමැත්ත බලලා අතේ තියෙන සල්ලිත් බලලා අපි වාහනයක් අරගන්නවා. එතකොට මුදල් දීලා ඒ වාහනේ අපි ගත්තට පස්සේ අපේ හිතේ නිකම්ම අදහසක් ඇති වෙනවා. මේ වාහනේ මගේ, මේ මට අයිති දෙයක්, මටයි අයිති මේක කියන අදහස හිතේ බැස ගන්නවා. ඒක අමුතුවෙන් කරන දෙයක් නෙමෙයි. අපි මුදල් දීලා වාහනේ අරගන්නකොටම ඒ අදහස අපේ හිතේ බැස ගන්නවා. ආසාවක් අපේ හිතේ උපදිනවා. තණ්හාවක් අපේ හිතේ උපදිනවා. එතකොට අපි මේ වාහනේ අරගෙන එනකොට හැප්පුණොත් එහෙම, කැඩුනොත් එහෙම අපේ හිතේ ලොකු දුකක් හට ගන්නවා. අනේ මගේ වාහනේ කැඩුනා කියලා. එතකොට ඊළඟට අපි ගත්තොත් මෙහෙම අපි ඒක පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අපි තව වෙන කෙනෙකුට ඒක විකුණනවා. විකුණලා අපි මුදල් ගන්නවා. එතකොට ඒකේන පාවිච්චි කරනකොට හැප්පිලා කැඩුනා කියලා අපිට ආරංචි වුණා. හැබැයි එතකොට අපේ හිතේ දුකක් හටගන්නේ. ඒ හේතුව මොකද? අපි වාහනේ විකුණලා මුදල් ගන්නවත් එක්කම ඒ වාහනේ මගේ කියන අදහස අපි අත්හරිනවා. ඒ වාහනේ කෙරෙහි යම් ඇල්මක්, ආසාවක්, තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම අපි අත්හරිනවා. ඒකේ අතහැරෙනවා. මොකද අපි තේරුම් ගන්නවා ඒක මගේ දෙයක් නෙමෙයි කියලා. එතකොට මේ වාහනේ හැප්පුණා කියලා, කැඩුනා කියලා අපේ හිතේ දුකක් හටගන්නේ. එතකොට එහෙනම් බලන්න ඒකට හේතුව මොකද? ආසාවක් තිබුණොත් ඒ දෙයට හානි වෙනකොට දුකක් හටගන්නවා. ආසාවක් නැත්තම් ඒ දෙයට මොනවා වුණත් අපේ හිතේ ඒ කරුණ මුල් කරගෙන දුකක් හටගන්නේ. අන්න ඒ වගේ තමයි අපි යාන වාහන වලට පමණක් නෙවෙයි අපි S2කට අපි ආසයි. අපේ S2 මම කියලා හිතාගෙන ඉන්නවා. මගේ ආත්මය කියලා අපි හිතාගෙන ඉන්නවා. හිතේ බැසගත් අදහසක් තියෙනවා. ඊළඟට කනට අපි ආස කරනවා. මගේ ආත්මය කියන අදහසක් බැසගෙන තියෙනවා. ඊළඟට අපි කනට ඇහෙන ශබ්දයටත් ඇලුම් කරනවා. ශබ්දෙත් මගේ ආත්මය කියලා පිළිගන්නවා. ඒක අපි ඇති කරගත්ත වැරදි අදහසක්. නමුත් මගේ ආත්මය කියලා මේ ඇස කන නාසය දිවකය මනස අල්ලගෙන ඉන්න නිසා මේ ඇස කන නාසය දිවකය මනස රෝගාබාධ වලට ගොදුරු වෙද්දී වෙනස් වෙලා යද්දී අපේ හිතේ විශාල දුකක් හට ගන්නවා. අනේ මගේ ඇස, අනේ මගේ කන ඇහෙන්නේ කියලා අපි දුකටපත් වෙනවා. හැබැයි අපි යම් දවසක තේරුම් ගත්තොත් මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ ඇස නාම රූප නිසා හටගත් එකක්. නාම රූප නැසී වෙනසී යාමින් මේ ඇස නැසී වෙනසී යනවා කියලා අපි හොඳින් අවබෝධ කරගත්තොත් අන්න එදාට අර ඇස කෙරෙහි මගේ ආත්මය කියලා බැසගත් අදහසක් තිබුණද ඒ අදහස නිරුද්ධ වෙනවා, නැති වෙනවා. ඒ අදහස නැති වුණාම ඒ ඇස කෙරෙහි යම් ඇල්මක් තිබ්බනම් ඇල්ම නිරුද්ධ වෙනවා, තණ්හාව නිරුද්ධ වෙනවා. එතනින් පස්සේ මේ ඇසට මොනවා වුණත් අපේ හිතේ දුකක් හටගන්නේ. මොකද අපි දන්නවා මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මට අයිති දෙයක් නෙමෙයි කියලා අපි අවබෝධ කරගෙන ඉන්නේ. කනත් ඒ වගේ. අපි යම් දවසක මේ කන නාම රූප නිසා හටගත් එක නාම රූප නැසී වෙනසී යාමින් නැති වී යනවා කියලා, නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගත්තොත්
අන්න එදාට අපි තේරුම් ගන්නවා මේ කන මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මට අයිති දෙයක් නෙමෙයි කියලා. එහෙම අවබෝධ වුණාද? එතකොට අපි හිතේ කන කෙරෙහි යම් ඇල්මක්, තණ්හාවක්, ආසාවක් තිබ්බනම් ඒ තණ්හාව නිරුද්ධ වෙනවා. අන්න එතකොට මේ කනට මොන විදිහේ අනතුරක් සිද්ධ වුණත් අපේ හිතේ දුකක් හටගන්නේ. එහෙනම් ඔබට තේරුම් ගන්න, හොඳට තේරුම් ගන්න පුළුවන් තණ්හාව තියෙන නිතන දුක හටගන්නවා. තණ්හාවක් නැත්තම් එතන දුකක් නැහැ. දුක නිරුද්ධයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව. දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හාව නිරුද්ධ වීම. එතකොට එහෙනම් පළවෙනි ආරි සත්‍ය තමයි දුක නම් වූ ආරි සත්‍ය. දෙවෙනි ආරි සත්‍ය තමයි දුක්ඛ සමුදය ආරි සත්‍ය. තුන්වෙනි ආරි සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ආරි සත්‍ය. දැන් පින්වත්නි, එතකොට අපි කාරණාවක් තේරුම් ගත්තා. මොකද්ද? තණ්හාව නිසා දුක හට ගන්නවා. තණ්හාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා. එතකොට අපිට දැන් අවශ්‍ය දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් අපේ හිතේ තියෙන තණ්හාව අපි නිරුද්ධ කරන්න ඕනේ. එතකොට තණ්හාව නිරුද්ධ වෙන්න නම් ඇල්ම දුරු කරනවා කියන එක අපිට චේතනාවකින් කරන්න බෑ. ඔන්න මම ආසාව අත්හරිනවා කියලා එහෙම අතහරින්න බෑ. අතේ තියෙන දෙයක් නම් අපිට වීසි කරලා දාන්න පුළුවන්. ඒ වගේ තණ්හාව වීසි කරන්න බෑ. එහෙනම් කරන්න ඕන මොකද්ද? තණ්හාව නිරුද්ධ කිරීම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් අන්නේ ප්‍රතිපදාව අපි අනුගමනය කරන්න ඕන. තණ්හාව නිරුද්ධ වෙන්නේ යම් ප්‍රතිපදාවක් අනුගමනය කිරීම. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි හතරවෙනි ආරි සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. එතකොට අපි කතා කළා ඇස ගැන, ඇසේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා නම් තණ්හාව නිරුද්ධ වෙනවා. එතකොට ඇසේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නම් අපි ඇස ගැන නුවණින් කල්පනා කරන්න ඕන. විදර්ශනාව පුරුදු කරගන්න ඕන. එතකොට එහෙනම් ඇස ගැන නුවණින් කල්පනා කරන කන, නාසය, දිවකය, මනස ගැන විදර්ශනාව වඩන්න නම් එයාට සංසිඳුණු හිතක් තියෙන්න ඕන. සමාධිමත් හිතක් තියෙන්න ඕන. සමාධිමත් හිතක් නැති තැන ප්‍රඥාව උපදව ගන්න බෑ. නුවණින් කල්පනා කිරීම දියුණු කරගන්න බෑ. එහෙනම් සිත සමාධිමත් කරන්න නම් කයයි වචනේ සංවරයට පැමිණෙන්න ඕන. එතකොට කය වචනේ අසංවරයි නම් ඒ කියන්නේ පින්වත්නි අපි සත්තු මරනවා නම්, සොරකම් කරනවා නම්, වැරදි කාමසේවනීය දෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්, කේලම් කියනවා නම්, පරුෂ වචන කියනවා නම්, ඉරිසියාකාරකම් කරනවා නම්, ක්‍රෝධ කරනවා නම්, පලිගන්න කල්පනා කරනවා නම්, එකට එක කරනවා නම් එයාට කවදාවත් සංසිඳුණු හිතක් හදාගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් කයි වචනේ සංවරයට පැමිණෙන්න ඕන. කයි වචනේ සංවරයට පැමිණෙනවා කියන්නේ සීලයට පැමිණෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම තිසරණේ පිහිටලා සීලය පුරුදු කරගන්න ඕන. ඊළඟට අපි සමාධිය ඇති කරගන්න ඕන. ඊළඟට අපි නුවණින් කල්පනා කිරීම දියුණු කරගන්න ඕන. එහෙනම් සීල, සමාධි, ප්‍රඥා වලින් යුක්ත මාර්ගය අපි අනුගමනය කරන්න ඕන. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමේ, සම්මා සතිය, සම්මා සමාධිය. මේ තමයි තණ්හාව නිරුද්ධ කිරීම පිණිස පවතින ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව කෙනෙක් අනුගමනය කරනවා නම් එයාට විදර්ශනාව දියුණු කරලා මේ ඇස, කන, නාසය, දිවකය, මනස යථා ස්වභාවයේ තේරුම් අරගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. අන්න එදාට ඒකේනා ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන හය ගැන මම, මගේ ආත්මය කියලා මුල් බැසගත්ත අදහසක් තිබුණා නම් අන්නේ අදහස නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් අර ජරා, මරණ, දුක්, දුම්නස්
වලින් ඈතර වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඊටාම පැහැදිලි මේ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගැන ඊටාම පැහැදිලි විදියට විස්තර විදියට තේරුම් ගන්න පහසු විදියට අපිට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතින් ප්‍රයෝජනයක් අරගන්න මහන්සි අරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි හැම දිනාටම වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.